සදැහැති සුපින්වත් ඔබ සැමට ජාතික පොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම සවස 4ට සජීවීව ඔබ වෙත සංනිවේදනය කරන සජීවී සූත්‍ර ධර්මදේශනාවයි අද දවසේ මෙලෙසින් ආරම්භ කරන්නේ. මේ උතුම් වූ සජීවී සූත්‍ර ධර්මදේශනාව පවත්වන්නට කළ ගෞරවනීය ආරාධනය පිළිගෙන ඔබ අප කෙරෙහි මෙත් සිතින් අපගේ මැදිරි පරිසරයේ වෙත වැඩමවා වැඩ සිටින ගෞරවනීය දේශකයන්න් වහන්සේ මර්ධන් කඩවල තෝරුවැව කදිරාගම ඉසිපතන ආරණ්‍ය සේනාසනයේහි ප්‍රධාන අනුශාසක කම්මට්ටානාචාර්ය පූජනීය කොළඹිස්සේ විමුක්ති රතන ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදුනාදරන්වා ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සතරම දේශනය බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මුළු ලෝකයාටම සංනිවේදනය කරන්නට සදැහැති පින්බර දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ කඩවත පදිංචි පුෂ්පා පනාගුණ මහත්මිය, තරිඳු සහ ලහිරු පුතුණුවන් දියණිය ලසන්තිකා මිනිපෙරිය ඇතුළු පෙරේරා පවුලේ සදැහැති පින්වත් පිරිස විසින්. එමනම් මේ ආරාධනය මේ පින්කමට සදැහැති දායකත්වය ලබා දුන්නේ පින්වතුන්ට ලෝතුරා බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මල්වට්ටිය පූජා කරන්නටත් ඉන් අනුතුරුව දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වා සතරම දේශනයට ආරාධනා කරන්නටත්. ඒ අතර වාරයේදී හේවිසි කලා ශිල්පීන් විසින් ශබ්ද පූජාව පවත්වනවා ඇති. සාදු සාදු සාදු. එසේනම් අපි සදහැ සිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදුනාදනන්වා දෙවරක් নমස්කාර පාඨය සජායනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාම
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං ආමබන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සද්ධාකෝ ආරාධකෝ හෝති නොඅසද්දෝ සීලවා ආරාධකෝ හෝති නොදුස්සීලෝ අරද්ධ විරියෝ ආරාධකෝ හෝති නොකුසීතෝ උපට්ඨිත සති ආරාධකෝ හෝති නොමුට්ටස්සති සමාහිතෝ ආරාධකෝ හෝති නොඅසමාහිතෝ පඤ්ඤවා ආරාධකෝ හෝති නොදුප්පඤ්ඤෝති තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු නෛර්යානික වූ පරම ගාම්භීර වූ සී සද්ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත කාරුණික පින්වත්නි, දැන් මේ පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ විසින් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙලා පුරා අවුරුදු 45ක් පුරාවට දෙව් මිනිස් සත්වයාට සංසාර සාගරයෙන් එතර වී අමා මහ නිර්වාණ ධර්මයේ පසක් කර ගැනීම පිණිස දේශනා කොට වදාළ නෛර්යානික සී සද්ධර්ම දේශනාව අතර යම්කිසි දහම් කොටසක් ශ්‍රවණය කරන්නටයි මේ හැමදෙනාම දැන් සූදානම් වෙන්නේ. හැමදෙනාම සිත කය වචනය මනාව සංවර කරගෙන ඒකාග්‍ර කරගෙන කර්මයේ කර්මඵලය පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන එළඹ සිටි සිහියෙන් යුක්තව මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව
අපට මාර්ගඵල උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන හැටියට හැමදෙනාටම සිහිපත් කරනවා. පින්වත්නි, මේ ලෝකයට සම්මා සම්බුදු රජාණන් වහන්සේලා හැමදාම පහළ වෙන්නේ නැහැ. ලෝකේ බුද්ධෝත්පාද කාලය පරම දුර්ලභයි. මනුස්සාත්ම භාව මේ සංසාරේ සැරිසරන සත්වයාට එක දිගට ලැබෙන්නේ නැහැ. මනුස්සාත්ම භාවයක් ලැබීමත් ලෝ දුර්ලභයි. ඊළඟට මනුස්සාත්මයක් ලැබුවත් අඳගොළු බිහිරි මන්ද බුද්ධිකාදී අඩුපහඩු නම් යමක් කමක් වටහා ගන්නට පුළුවන් ප්‍රඥාව යෝනිසෝ මනසිකාරය කියන ස්වභාවය නැත්තම් ඒ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් වැඩක් නැහැ. හොඳට ඉන්ද්‍රියන් නිරුපද්දිතව පවතින යෝනිසෝ මනසිකාරය පිහිටුවා ගන්නට පුළුවන් මනුස්ස ජීවිතයක් ලැබීමත් ලොව දුර්ලභයි. එයත් අපි ලබා ගත්තා. ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් ලෝකේ දුර්ලභයි. ඒ දුර්ලභ කාරණාවන් අපි ලබා ගත්තා. ඒ සංසාරේ පිරු පාරමී බලය නිසා, පිරු කුසල ශක්තිය නිසායි අපිට මේ වගේ ආත්මයක් ජීවිතයක් ලැබුණේ. ඉතින් මේ ලබාගත් මේ අවස්ථාවට කියනවා සන සම්පත්තිය කියලා. ඒ කියන්නේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණා, කල්යාණ මිත්‍ර සංගරුවන මුණ ගැහුණා, මනුස්සාත්ම භාවයක් ලැබුණා, ඉඳුරන් ටික නිරුපද්දිතව හොඳින් පිහිටා දැන් තියෙනවා, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඉතින් මේ කාලය අපිට ධර්ම අවබෝධ කරගන්න සුදුසුම කාලයක්. ඒ නිසා අපි හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට කල්පනා කරගන්න ඕන, කටයුතු කරගන්න ඕන. ඒ සඳහා උපකාර වෙන ආකාරයේ ධර්ම දේශනාවක්, ඒ සඳහා උපකාර වන්නා වූ සූත්‍ර දේශනාවක් තමයි අද මේ ධර්ම දේශනාවෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම තමයි නන්දිය සූත්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ නන්දි කියන උපාසකට බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍ර ධර්ම දේශනාවක්. ඉතින් මේ තුලින් අපේ ජීවිතයට ගත යුතු බොහෝ දේ තියෙනවා. ඒ කියන්නේ අපි වගේ ගෘහි ජීවිතයක් ගත කරපු සදහැවත් උපාසක කෙනෙක් තමයි නන්දි උපාසක කියන්නේ. ඒ නන්දි උපාසක බුදුරජාණන් වහන්සේගෙන් කොයි ආකාරයෙන්ද ජීවත් වෙන්නට ඕන, නැත්නම් කොයි ආකාරයෙන්ද හැසිරෙන්නට ඕන කියන කාරණේ පිළිබඳව විමසුවායින් පස්සේ බුදු පියාණන් වහන්සේ නන්දි උපාසකට අවවාද ස්වරූපයෙන් දේශනා කරපු ධර්ම දේශනාවක්. ඉතින් ඒ දුන්න උපදේශ ටික අපිත් පිළිපැද්දොත් මේ සූත්‍ර දේශනාවේ කරුණු 11ක් අන්තර්ගත වෙනවා. ඒ කරුණු 11 අපේ ජීවිතයටත් ගලපගත්තොත් යම් තැනකට නන්දි උපාසක ගියාද ආන් ඒ තැනටත් අපට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා සියලු දෙනාම සද්ධාව පිහිටුවාගෙන මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරත්වා කියලා සිහිපත් කරනවා. පින්වත්නි, බුදු පියාණන් වහන්සේ එක් සමයක කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමේ වැඩ ඉන්න අවස්ථාවේ උන්වහන්සේ කල්පනා කරනවා, උන්වහන්සේ ප්‍රකාශ කරනවා, මම සවැත් නුවර
වස්වාසය සඳහා වැඩම කරනවා. ඒ කියන්නේ වස්වසන්ට සවැත් නුවරට වඩිනවා. ඉතින් මේ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කළාම මේ ශාක්‍ය වංශිකයෙක් තමයි මේ නන්දි කියන උපාසකතුමා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේම ඥාතියෙක්. මේ ශාක්‍ය වංශික මේ නන්දි උපාසක නැත්නම් මේ නන්දි හිතනවා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වස්වසන්ට යනවා මමත් මගේ රැකියා කටයුත්ත සවැත් නුවරදි සිද්ධ කරනවා. ඒ වස් කාලේ මමත් සවැත් නුවර ගත කිරීමට යනවා. මට බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පුළුවන්. උන්වහන්සේ ඇසුරු කරන්නට පුළුවන් කියලා මේ නන්දි උපාසක කල්පනා කරලා බුදු පියාණන් වහන්සේ සවැත් නුවර වස්සාන කාලයට වැඩියාම මේ නන්දි උපාසකත් තමන්ගේ රැකියා කටයුත්ත සවැත් නුවරම කරමින් නිතර දෙවේලේ බුදු පියාණන් වහන්සේ බැහැ දකිමින් දන් දෙමින් කුසල් කරමින් වස් කාලේ ගත කරනවා. දැන් වස්සාන සමයේ අවසන් වෙනකොට එනවා චීවර මාසය කියලා එක. වස්තු මාස ඉවර වෙනකොට එනවා චීවර මාසය. එතකොට චීවර මාසය තමයි භික්ෂූන්ට අපි දායක පින්වතුන්ලා සිවුරු පූජා කරන්නේ. කටින සිවුරු ඇතුළු කොට ඇති වස්සාවාසික චීවර පූජා කරන්නේ වස් කාලේ. ඉතින් මේ චීවර සමය ආවයින් පස්සේ බුදුරජාණන් වහන්සේගේ සුගත චීවරය මැසීම සඳහා පඬු පෙවීම සඳහා සම්බහුලා බික්කු බොහෝ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ සුගත චීවරය සකස් කිරීමට උදව් කරනවා, පඬු පොවන්න උදව් කරනවා ඒ දේවල් වලට. අනික් භික්ෂුන් වහන්සේලාගේ පවා චීවර සකස් කරගන්න. ඉතින් මේ විදිහට චීවර සකස් කරගෙන අනතුරුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග ජනපද චාරිකාවේ වැඩම කරන්න සූදානම් කරගෙන සිටින්නේ. මේ ආරංචිය මේ නන්දි ශාක්‍ය පුත්‍රයාටත් ආරංචි වෙලා මෙයත් බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා බොහෝ භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ ඒ චීවරය සකස් කරගන්නට මේ පඬු පොවන්න ආදී මේ දේවල් වලට බොහෝ භික්ෂූන් උදව් වෙලා මේ චීවර මාසයේ කටයුතු කරනවා. චීවර මාසෙන් අනතුරුව තථාගතයන් වහන්සේ ජනපද චාරිකාවේ වඩිනවා කියලා මට ආරංචි වුණා කියලා කියනවා. එහෙම කියලා නන්දි ශාක්‍ය පුත්‍ර ඒ උපාසකතුමා බුදු පියාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි බොහෝ විහරණයන්ගෙන් ජීවත් වෙන පිරිසක් තමයි අපි. බොහෝ විහරණයන්ගෙන් ජීවත් වෙන අපි කොයි ආකාරයකටද කුමන විහරණයකින්ද අපි ජීවත් වෙන්නට ඕනේ කියලා අහනවා. විහරණය කියන්නේ වාසය කිරීම, ජීවත් වීම. එතකොට දැන් අපි එක එක්කෙනා එක එක කල්පනාවල තමයි ජීවත් වෙන්නේ. සමහරු මොකද කරන්නේ? රාගෙන් කල්පනා කරගෙන ජීවත් වෙනවා. සමහරු ද්වේෂයෙන්, සමහරු මෝහයෙන්, සමහරු නොඑක් රැකී ආරක්ෂා කටයුතු වල සමහරු එක එක මතවාදවල දෘෂ්ටීන් වල එල්බගෙන දැන් අද ගත්තාම පේනවනේ. ලෝකෙ දිහා බලපුවහම පේනවා විවිධාකාර පිරිස් විවිධාකාර විහරණවල තමයි ඉන්නේ. පිරිසක් මහාන වෙලා කටයුතු කරනවා. පිරිසක් ගිහිව ඉන්නවා. පිරිසක් වෙලහෙල දාම් කරනවා. ඊළඟට තවත් ආගම්වල තවත් පිරිස් සමහරු මොකද කරන්නේ? ඇඟට කටු ගහ ගන්නවා.
සමහරු එක එක පූජාවල් තියෙනවා. සමහරු දිව්‍ය ලෝකයන්ට හිතාගෙන ජීවිත පවා හානි කර ගන්නවා. තවත් පිරිසගේ ජීවිත නැති කරනවා. එතකොට මේ එක එක්කෙනා එක එක අදහස් ඇතුව එක එක කල්පනා ඇතුව එක එක විහරණ වලින් තමයි හිටියේ. දැන් මෙතන මේ බණහන් ඉන්න මේ පින්වතුන්ලා ගත්තත් ජීවත් වුණ රටාව ගත්තොත් එක්කෙනාට එක්කෙනෙක්ගේ ජීවත් වීම වෙනස්. වෙනම සිතුවිලි, වෙන විදිහේ වචන, වෙන විදිහේ ක්‍රියාවන් පවත්වමින් වැඩ කටයුතු කරමින් තමයි ඉන්නේ. ඉතින් මේ නන්දි උපාසක අහන්නේ ස්වාමීනි නානා විහරණයන්ගෙන් ඉන්න අපි කුමන විහරණයකින්ද කුමන ආකාරයෙන්ද ජීවත් වෙන්න ඕනි කියලා අහනවා. අන්න ඒ වෙලාවේදී තමයි බුදු පියාණන් වහන්සේ වදාළේ මෙන්න මේ අපි සඳහන් කරන කරුණු 11කින් උන්වහන්සේ මේ ආකාරයෙන් ජීවත් වෙන්නට කියලා වදාලා. මොකද්ද? පළවෙනිම කාරණේ තමයි ශ්‍රද්ධාව. සද්ධාවන්තව සද්ධාකෝ ආරාධකෝ හෝති නෝ අස්සද්දෝ. ශ්‍රද්ධාවෙන් යුක්තව ජීවත් වෙන්න කියනවා, අශ්‍රද්ධාවෙන් ජීවත් වෙන්න එපා කියලා කියනවා. ශ්‍රද්ධාවෙන් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ධර්මය මහා සංඝරත්නය පිළිබඳව හිතේ ඇති කැමැත්ත, නැත්තම් තුනුරුවන් කෙරෙහි තියෙන විශ්වාසය, තුනුරුවන් කෙරෙහි තියෙන ආදරය, ගෞරවය, පිනට දහමට කැමැත්ත, ධර්මයේ හැසිරෙන්න තියෙන කැමැත්ත, ඒ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. කොටින්ම පැහැදීම. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම. බුද්ධේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ හොති. ධම්මේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ හොති. සංඝේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ හොති. බුදු පියාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම. ඒකට තමයි සද්ධාව කියන්නේ. ධර්මයේ ගැන නොසෙල්ලෙන පැහැදීම. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම ඇති කරගෙන ජීවත් වෙන්න කියනවා. නොඅසද්දා. අශ්‍රද්ධාවෙන් ජීවත් වෙන්න එපා කියනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවක් නැතුව දැන් අපි දන්නවනේ. අද කාලේ බොහෝ පිරිස් අපි දැකලා තිනවා ශ්‍රද්ධාව නැහැ. මහා සංඝරත්නයට ගරු කරන්නේ, බුදුරජාණන් වහන්සේගේ ගුණ අඳුනන්නේ, ධර්මයේ ගුණ අඳුනන්නේ, සංඝ ගුණ අඳුනන්නේ. බොහොම අශ්‍රද්ධාවෙන් ජීවත් වෙන මිනිස්සු අපි දැකලා තියෙනවා. රජයේ පාලන තන්ත්‍රයේ ඉඳලා පහතම දුගී මගේ යාචකයා දක්වා එක එක පන්තිවල ඉන්න පිරිස් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවක් නැහැ. අන්න එහෙනම් භාගතුන් වහන්සේ වදාලා මේ ශ්‍රද්ධාවෙන් ජීවත් වෙන්න කියනවා, අශ්‍රද්ධාවෙන් මිදෙන්න කියලා වදාලා. ඇයි? අශ්‍රද්ධාව කියන්නේ බොහෝ කාලයක් දුක පිණිස, අහිත පිණිස, අයහපත පිණිස පවතින දෙයක්. ඒ නිසා ශ්‍රද්ධාවෙන් ජීවත් වෙන්න. ඊළඟට පින්වත්නි වදාලා සීලය පිළිබඳව. සීලවා ආරාධකෝ හෝති නෝ දුස්සීලෝ. සිල්වත්ව ජීවත් වෙන්න කිව්වා දුස්සීල භවෙන් මිදෙන්න කියලා වදාලා. ඒ කියන්නේ ගිහි පින්වතුන්ලා නම් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, සොරකමින් වෙන් වෙලා, වැරදි කාම සේවනයෙන් වෙන් වෙලා, බොරු කීමෙන් වෙන් වෙලා, කේලම් පරස වචන හිස් වචන කීමෙන්, මත්පැන් මත්කුඩු භාවිතයෙන්, නානාකාරයේ නොකටයුතුකම් වලින් අයින් වෙලා සිල්වත් වෙන්න කියලා වදාලා. බුද්ධ ශාසනයේ ගිහි පින්වතුන්ලාට නම් මුලින්ම පන්සිල්, ඊළඟට ආජීව අෂ්ටමක සිල්, ඊළඟට අට්ඨාංග උපෝසත සිල්,
නවාංගම උපෝසථ සිල්, ගහට්ට දස සිල්, සාමණේර සිල්, උපසම්පදා සිල්, කෝටිය සංවර උපසම්පදා සීලයේ දක්වාම සීල විස්තර වෙනවා. ඒක ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියනවා. ඊළඟට ඇහැ කන නහය දිව කය මන සංවර කර ගැනීමෙන් ජීවත් වෙන්න කියනවා. ඒක ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට ප්‍රත්‍යසන්නිසිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය, මේ ආදි වශයෙන් සතර සංවර සීලයක් පෙන්වනවා. ලබන්නා වූ පැවිද්දන්ට නම් ලබන්නා වූ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව්පසය ප්‍රතිවේක්ෂා කොට පරිහරණය කරන්න. ඊළඟට තමන්ගේ ජීවිතය නොමනා දේවල් කරලා පවත්වන්න එපා. පැවිද්දන්ට නම් නැති ගුණ ප්‍රකාශ කරලා දැන් දායකයන් ඉදිරියේ රහත් නොවි රහත් කියනවා. දැන් මේ අම්මලාට රහත් නොවි රහත් කිව්වම මොකද කරන්නේ? දරුවට දෙන්න තියෙන දෙයක් හරි ගමන්නේ ගෙනලා පූජා කරනවා. ඒ බුද්ධ කාලේ හැම වෙලා තියෙනවා. ආන් එහෙම නැති ගුණ ධ්‍යාන මාර්ගඵල සමාපatti අභිඥාදී නැති ගුණ ප්‍රකාශ කරලා දායකයන් රවට්ටලා සිව්පසේ ගන්න එක පැවිද්දාගේ මිත්‍යා ජීවය. ගිහියන්ට එහෙම නෙවෙයි. ආයුධ වෙලඳාම, සත්ත්ව වෙලඳාම, වසවිස වෙලඳාම, මාංශ වෙලඳාම, වහල් වෙලඳාම ඔය වගේ නොඑක් වැරදි දේවල් කරලා මුදල් උපයනවා නම් ආන් එයින් වෙන් වෙලා ජීවත් වෙන්න කියලා වදාලා ඒවා කරමින් ජීවත් වෙනක මිත්‍යා ජීව, ඒවයි මිදීම සම්මා ජීව. ඔන්න ඔය විදිහට ගිහි පැවිදි තම තමන්ලාට ආවේනික වූ සීලයක් තියෙනවා. ආන් ඒ සීලයෙන් සම්පූර්ණ වෙන්න කියලා වදාලා දුස්සීල භාවයෙන් අයින් වෙන්න කියලා වදාලා. එතකොට මෙන්න මේ විහරණයෙන් තමයි කටයුතු කරන්න කියලා දැන් නන්දි උපාසකට අවවාද දෙන්නේ. එතකොට දැන් මේ බුද්ධ දේශනාවනේ කියන්නේ. එතකොට අපිත් අපේ ජීවිතේට මේව ගලප ගන්න ඕන. මෙතන ඉන්න පින්වතුන්ලාගේ ජීවිතය තුළ යම් යම් පාපකාරී ක්‍රියාවන් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒවා අවබෝධ කරගෙන අවබෝධයෙන් අත්හරින්න ඕන. කළ කුසල සමාදානයෙන් යුක්තව ජීවත් වෙන්නට ඕන. ඊළඟට පෙන්නනවා පින්වත්නි අරද්ධ විරියෝ හෝති. පටන් ගන්නා ලද වීරියෙන් යුක්ත වෙන්න කියලා කියනවා. කුසීත භවෙන් මිදෙන්න කියලා වදාලා. පටන් ගන්නා ලද වීරිය. දැන් අපිට පිනක් කරන්නත් වීරියක් ඕන. සිල් රකින්න වීරියක් ඕන. දැන් මේ බණ ටික අහන්න පවා වීරිය ඕන. ඉතින් වීරිය නැත්තම් මේව කරන්න බෑ. දැන් භාවනාවක් කරන්න ගියත් අපි S2 පියාගෙන එක්තැන් වෙච්ච ගමන්ම නොඑක් දේවල් මනසට එනවා. ඒවා යටපත් කරගෙන එකම අරමුණක් තුල සිත පවත්වාගෙන යන්න වීරියක් ඕන. කුසීත භවෙන් මිදෙන්න කියලා කියනවා. ඒ කියන්නේ වීරිය කරන්නේ නැත්තම් එයින් මිදෙන්න. දැන් අර ලෞකික ජීවිතේ හරියම්බ කරන්න රෑ නිදි මරාගෙන නයිට් එකේ ජොබ් එක ඒ විදිහට කරන්න ඒවට එහෙම තියෙන වීරිය නෙවෙයි. මෙතන කියන්නේ. නැත්තම් අර ගෙදර තියෙන වැඩ ටික උදේ පටන් ගත්තාම රෑ නිින්දට යනකම්ම උපාදකම්මල බොහොම ඉක්මනින් කරනවනේ. ඒක එහෙම නෙවෙයි වීරිය. එහෙනම් අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය uppannānaං කුසලානං ධම්මානං තිතියා. නූපන් අකුසල් නූපදවා ගන්න කරන වීරිය. උපන් අකුසල් බැහැර කරන්න කරන වීරිය. අපි මේ හැම දෙනා ළඟම යම් යම් අකුසල් දැන් තියෙනවා. ඒක තමන් තමයි දන්නේ. බුද්ධ ධර්මයේ දැනගන්නකොට තමයි තමන්ගේ අකුසල් පේන්න පටන් ගන්න. මගේ ළඟ මේ අඩුව තියෙනවා මේ අඩුව තියෙනවා මේ අඩුව තියෙනවා කියලා තේරෙනවා. දැන් ධර්මයේ නොදන්න තාක්කල් එයාලා හිතන්නේ අපි ළඟ මොකක්වත් නැහැ. අපි හරිය හොඳ කට්ටිය කියලා. හැබැයි දහම දැනගන්නකොට තමයි අපේ අඩුපාඩු පේන්නේ. කියන අපේ අකුසල් පේන්නේ. දැන් තියෙන අකුසල් බැහැර කරන්නට නූපන්න අකුසල් නූපදවා ගන්න. ඊළඟට අනුප්පන්නානං කුසලානං ධම්මං නූපන් කුසල්. ඒ නූපන් කුසල් උපදවා ගන්න අපි වීරිය කරන්න ඕන. ඊළඟට උපන් කුසල්. දැන් මේ බණහන එක කුසලයක්. මේ සුදු අතින් සැරසෙලා පැමිණිච්ච එක කුසල්. ඉතින් මේ විදියට මේ අත මේ ජීවිතේ নানা ආකාරයේ දාන සීල භාවනා කුසල් ධර්ම සිද්ධ කරනවා.
ආන්ගේ කුසල් ධර්ම නැවත නැවත සිද්ධ කරන්නට කියලා වදාලා. අන්න එතකොට මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්ත බවට කියනවා වීර්ය කියලා. මේ හතරෙන් බැහැර වුණා නම් ඒකට කියනවා කුසීත බව කියලා. කුසීත විහරණයෙන් මිදෙන්න සම්මා වායාම නම් වූ ආර්ය වීර්යයෙන් යුක්ත වෙන්න. ඊළඟට පෙන්නවා සතිය. සති සම්පජාඤ්ඤයෙන් යුක්ත වෙන්න, සිහි නුවණින් යුක්ත වෙන්න, අසිහියෙන් මිදෙන්න කියලා වදාලා. මොකද්ද සතිය කියලා කියන්නේ? ධර්මයේදී පෙන්නනවා දැන් අපි මේ අර ලෞකික දෙයක් සඳහා කරන සිහියක් වෙනම තියෙනවා. ඊට එහාට ගිය ධර්මයේ තුල පෙන්වන්නේ කතමංචාවුසෝ සම්මා සති ඉදාවුසෝ බික්කු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අයං උච්චතාවුසෝ සම්මා සති. සම්මා සතිය කිව්වේ කය පිළිබඳව සිහියෙන් ඉඳීම. ඒ කියන්නේ කායානුපස්සනාව වැඩි වීම. වේදනාව පිළිබඳව සිහියෙන් ඉඳීම. ඊළඟට සිත පිළිබඳව සිහියෙන් ඉඳීම සහ ධර්මයේ පිළිබඳව සිහියෙන් ඉඳීම. ඒ කියන්නේ මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානෙ වැඩි වීම. අපි ළඟ ඉරියව් හතරක් තියෙනවා. සිටගෙන ඉඳීම, ඉඳගෙන ඉඳීම, ඇවිදීම හා නිදා ගැනීම කියන. මෙන්න මේ හතර ඉරියව් තුල සතර සතිපට්ඨානයේ වැඩිවීමට කියනවා සම්මා සතිය කියලා. සතර සතිපට්ඨානේ වඩන්නේ නැතුව අනික් දේවල් කල්පනා කර ඉන්නේ කාසියයි. දැන් නොයෙක් ආකාරයේ අකුසල් දැන් රූප වාහිනිය ළඟට ගියොත් බොහෝ කට්ටිය අර ඒකේ තියෙන අර කතා කියලා හරි චිත්‍රපටි කියලා හරි බලන්නේ මොනවද? නොයෙක් අකුසල් වැඩෙනවා. එතන සිහියක් නැහැ. ඒ වෙලාවේ මැරුණොත් එහෙනම් මොකද වෙන්නේ? කෙලින්ම හතර පහකින් උපදින්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ වදාළේ නන්දි උපාසකය ඔබ සතර සතිපට්ඨානෙන් යුක්ත වෙන්න. ඉතින් මේකට සතර සතිපට්ඨාන භාවනා මාර්ගයේ වෙනම ඉගෙන ගන්න වෙනවා. ඒ ඉගෙනගෙන ඒක ජීවිතයට ප්‍රගුණ කර ගන්න ඕන. දැන් කායානුපස්සනාව ගත්තොත් පින්වත්නි භාවනා 14ක් තියෙනවා. ආනාපාන සතිය භාවනාව, ඉරියාපත භාවනාව, චතු සම්පජාඤ්ඤ භාවනාව, ඊළඟට පටික්කුල මනසිකාර භාවනාව. අපි කියන්නේ පිළිකුල් භාවනාව කියලා. ඊළඟට ධාතු මනසිකාර භාවනාව. නාමසිවතික භාවනා, එතන භාවනා 9ක්. එතකොට උන් භාවනා 14ක් තියෙනවා. ඔය 14 අවබෝධ කරගෙන ඒ 14 නිරත වීමට කියනවා කායानुපස්සනාව වඩනවා කියලා. ඒ කෙනා තමයි සිහියෙන් ඉන්නේ. ඊළඟට අපි ළඟ මේ ජීවිතයේ අස කන නහය දිව කය මන කියන ආයතන හයෙන් ඇහැට රූප පෙනෙන වෙලාවේදී ඒ රූප නිසා අපි ළඟ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් හට ගන්නවා. ඇහැට රූප පේන වෙලාවේ. එතකොට අන්නේ සැප වේදනාව මේක සැප වේදනාවක් කියලා අවබෝධ. සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමිති පජානාති. සැප වේදනාවක් විඳින්නේද සැප වේදනාවක් විඳිමි කියලා හිතන්නේ කියලා. ඇහෙන් රූපයක් පේනකොට. ඒතර දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. දැන් අපිට අප්‍රිය දෙයක් තරහකාරීක් පේනවා අපිට. එතකොට මොකද වෙන්නේ? දුක් වේදනාවක්. අන්න එතකොට මේ දුක් වේදනාවක් විඳිනවා කියලා සිහි කරන්න. ඒ සිහියෙන් ඉන්න කියලා වදාලා. ඊළඟට අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනා වේදියාමිති පජාන. මධ්‍යස්ථ අරමුණක් අපිට ඇහැට පේනකොට ඒ මධ්‍යස්ථ අරමුණ තුල අපි ළඟ ලෝභය හා දේශය හට ගන්න එතන උපේක්ෂාව. බොහෝ විට එතන මෝහය ඇති වෙන්නේ. එතකොට අන්න ඒක අවබෝධයෙන් දකින්න ඕන. ඊළඟ කනට සද්දයක් ඇහෙනකොට නහයට ගඳ සුවඳක් දැනෙනවා, දිවට රහක් දැනෙන වෙලාවේ, කයට පහසක් දැනෙන වෙලාවේ, මනසට කල්පනාවක් එන වෙලාවේ ඔය සැප දුක් උපේක්ඛා
වේදනා කියලා වේදනාවන් ආයතන හයෙම පහළ වෙනවා. එතකොට තියෙන්නේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනා තුනයි. වේදනා තුන කොහෙද උපදින්නේ? ඇහැ කන නහය දිවකය මන කියන ආයතන හය. එතකොට එක ආයතනයක් මුල් කරගෙන වේදනා තුන ගානනකොට ආයතන හය එනකොට වේදනා 18යි. ඊළඟට ඒක බෙදෙනවා කාල තුනකට, අතීත කාල, අනාගත කාල, වර්තමාන කාල කියලා. වේදනා 18 කාල තුනකට බෙදෙනකොට 54යි. ඒක තමන්ගේ අනුන්ගේ වශයෙන් බලනකොට 108ක්. ඉතින් වේදනානුපස්සනාව එච්චර බෙදි බෙදි යනවා. ඉතින් අපිට මූලික පියවරට එච්චර දකින්න බෑ. හැබැයි අර අඩුම ගානේ සැප දුක් උපේක්ඛා වේදනාවත් දකිනවා නම් අපිට යම් තරමක සිහියක් තියෙනවා. මොකද වේදනා පච්චයා තණ්හා. වේදනාව එක්කයි තණ්හාව හටගන්නේ. එහෙනම් සංසාරයේ හැදෙන්නේ භව චක්‍රය පටන් ගන්නේ වර්තමාන හේතු නැත්තම් කර්ම හැදෙන්නේ වේදනාවත් එක්ක. ඉතින් වේදනාව අවබෝධ කරොත් එතන ඉහාට තණ්හාවට යන්නේ. තණ්හාව උපදින්න නැති වෙන අවබෝධයේ පවත්නවා නම් උපාදානයේ භව ජාති දක්වා යන එක අපිට සති ප ဋ ාණයේ තුල නවත්ත ගන්න පුළුවන්. කියන්නේ සිහියෙන් ඉඳීම තුල. ඒ විදිහට වේදනානුපස්සනාව මේවා ඉතින් උපදෙස් අරගෙන කරන්න ඕන. ඊළඟට චිත්තානුපස්සනාව කියන්නේ අපේ තියෙන සිත හා සිතුවිලි පිළිබඳ දකින්න එක. මනෝභාවය පිළිබඳ දකින්න එක තමයි චිත්තානුපස්සනාව. දැන් අපි සිහියෙන් ඉන්නවනම් අපිට එනවා මොකක් හරි දෙයකදී හිතට ආසාවක්, රාගයක් එනවා. එතකොටම අපි ඒක රාගයක් කියලා අපිට තේරුනොත් අපි ඒක එතන ඉහාට යන්න දෙන්නේ නැහැ. අපි ඒ තේරෙන්නේ නැති හින්දා තමයි යන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ හැම කෙනාම සිත පිළිබඳව දකිමින් ඉන්නවා නම් අකුසල් කරන්නේ. දැන් හොරකමක් කරන්න හිතෙනවා නම් එයා සිත දැක්කා නම් දැන් මට අකුසල් සිතක් පහළ වුණා කියලා එයාට සිහිය ආවා නම් ඒ වැඩේ කරන්නේ. එතකොට මේ ලෝකේ ත්‍රස්තවාදීන් පහළ වෙන්නේ, සොරු පහළ වෙන්නේ, මිනිමරුව පහළ වෙන්නේ, බේබැද්දම් පහළ වෙන්නේ, අකුසල් කරන ඔක්කොම පහළ වෙන්නේ මොකක්ින්දද? මොට වුණ සිහියින්ද, මුට්ටස් සතියින්ද. සම්මා සතිය තිබ්බනම් ඒක වෙන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ මේ බුදුදහම තියෙන්නේ මේ ඉගෙනගෙන මේ විභාගයක් ලියලා ඒකෙන් උපාධියක් කරගෙන යන රටාවනේ දැන් තියෙන්නේ. ඒකට පමණක් නෙවෙයි තියෙන්නේ මේ ධර්මයේ තියෙන්නේ අපිට මේ ජීවිතයේදී අත්දකින්න. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ අපි ගැන තමයි මේ දේශනා කළා තියෙන්නේ. එතකොට අපි ඒ දකිමින් වාසය කරනවා නම් එතනම සතිය කියන්නේ. ඊළඟට ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව කියලා කියන්නේ එතන පෙන්නනවා පංච නීවරණ, ඊළඟට පංච උපාදානස්කන්ධය, ඊළඟට ආයතන, බොජ්ජංග, චතුරාර්ය සත්‍ය ආදී වශයෙන් මාතෘකා වශයෙන් පෙන්නනවා. මෙන්න මේ ධර්මතා මේ දහම් කොටස් වෙන වෙනම දැකීම ධම්මානුපස්සනාව. මෙන්න මේ වගේ සතර සතිපට්ඨාන සිහියෙන් යමෙක් වාසය කරනවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ තමයි ආර්ය විහරණය කියන්නේ. ඒතකොට ඒ මිදිලා සතර සතිපට්ඨානෙන් තොරව ඉන්නවා නම් ඒ හැම කෙනාම ඉන්නේ අසිහියෙන්. එහෙනම් අසිහියෙන් ඉන්න හැම කෙනා ළඟ සිද්ධ වෙන්නේ අකුසල් මරණින් පස්සේ ඒ බොහෝ දෙනෙක් හතර අපාය උපදී. ඒකනේ අර භාග්‍යතුන් වහන්සේ එක අවස්ථාවකදී නියපිටට පස් ටිකක් අරගෙන දේශනා කරන්නේ මහණෙනි මේ නියපිටට ගත්ත පස් ටික තරම් බොහොම චුට්ටක් තමයි මේ සත්ත්ව ප්‍රජාවත් වල ආයේ මිනිස්සු වෙන්නේ. ඒ කියන්නේ අනික ඔක්කොම හතර අපාවල යන්නේ. ඒකට හේතුව ලෝභ දෝෂ මෝහ වඩවමින් තමයි ඉන්නේ. ඒක අසිහිය කියන්නේ ලෝභ දෝෂ මෝහ වැඩෙන ආකාරයට ජීවත් වීම. සිහියෙන් ඉන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ නොවැඩෙන ආකාරයට ජීවත් වීම. මේ ධර්මයේ ප්‍රගුණ කරගෙන යනකොට තමයි පින්වත්නි ඒකේ රසය දැනෙන්නේ. එතකන් අපිට මේ ධර්මයේ රස දැනෙන්නේ නැහැ. ධර්මයේ අවබෝධ වෙනකොට තමයි ධර්මයේ රස දැනෙන්නේ. අන්න ඒක නිසා ඒකයි වදාලේ මේ ලෝකේ තියෙන සබ්බං රසං ධම්ම රසං ජිනාති. සියලු රසයන් පරදවා ධර්ම රසය දිනනවා. හැබැයි ධහම තේරෙන කෙනෙකුට විතරයි. ධහම තේරෙන්නේ නැති කෙනෙකුට ධර්මයට දේශ කරනවා. ධම්මකාමෝ භවං හොති ධම්මදේශී පරාභව. ධර්මයට කැමති කෙනා දියුණු වෙනවා. ධම්මදේශී ධර්මයට දේශ කරන කෙනා පිරිනනවා.
අන්න එහෙනම් සතියෙන් වාසය කරන්න මොට වුණ සිහියෙන් නැත්තම් මුට්ටස් සතියෙන් මිදෙන්නට කියලා නන්දි උපාසකට ඒ විහරණය පිළිබඳව වදාලා. ඊළඟ එක තමයි පින්වත්නි සමාහිතෝ සමාධි සිතකින් යුක්ත වෙන්න කියනවා. අසමාහිතෝ අසමාහිත නැත්තම් කියන්නේ හිතේ එකඟ භාවය සමාධියක් නැති භාවයෙන් අයින් වෙන්න සමාධියෙන් යුක්ත වෙන්න කියලා වදාලා. දැන් සමාධිය ඇති කරගන්නේ නැහැනේ. සමාධිය නිකන් ඇති වෙන්නේ නැහැනේ අපි. ඒතර සමාධිය ඇති වෙන්න නම් සමාධි භාවනා කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් බුද්ධ වන්දනාවක් පිරිත් දේශනාවක් කරද්දිත් එතන යම් ප්‍රමාණික කුසල එකඟකමක් ඇති වෙනවා. එතන කණික සමාධි මට්ටමක් එනවා. හැබැයි ඒක ගැඹුරෙන් දියුණු කරගන්න නම් බුදුරජාන් වහන්සේ සමත භාවනා 40ක් දේශනා කළා. දස කසින, දස අසුබ, දස අනුස්සති, බ්‍රහ්ම විහාර භාවනා, අරූප භාවනා, චතු ධාතු අවත්වාන මනසිකාරය හා ධාතු ආහාර පටික්කුල මනසිකාරය කියන. මේකෙන් ගත්තොත් අපි අනුස්සති භාවනා ටික ගත්තොත් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, උපසමානුස්සති, දේවතානුස්සති, මරණානුස්සති, කායගත සති, ආනාපාන සති ආදී මේ කියපු භාවනාවන්ගෙන් එකක් අපිට පුළුවන් අපේ සිත අපිට තැම්පත්ව වාඩි වෙලා සිත හුස්ම රැල්ලේ තැම්පත් කරගෙන ඒ ඉහළ පහළ යන හුස්ම මෙනෙහි කරමින් භාවනා කරන්න. ඒ මෙනෙහි කරන තැන සිහියත් පවතිනවා, වීරියත් පවතිනවා. අන්න සිහියයි වීරියයි වැඩෙනකොට තමයි එතන හිතේ සමාධිය ඇති වෙන්නේ. ඒක ඉතින් තවත් දියුණු කරගෙන යනකොට සම්මා සමාධිය වශයෙන් බුදුරජාණන් වහන්සේ පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන ආදී අර්පණා සමාධිය දක්වා විස්තර කරලා තියෙනවා. ඒවත් අපිට මේ ජීවිතේ ප්‍රගුණ කරගන්න අපි වීරියවන්ත වෙන්න. එතකොට නන්දි උපාසකට කියනවා අසමාහිත භාවයෙන් මිදෙන්න සමාහිතෙන් යුක්ත වෙන්න. ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාවෙන් යුක්ත වෙන්න දුප්‍රාඥ භාවයෙන් මිදෙන්න, දුප්පඤ්ඤාවෙන් මිදෙන්න. ඒ කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා කියන්නේ පින්වත්නි අපි ලෞකික ලෝකෝත්තර වශයෙන් අපිට පැති දෙකක් තියෙනවා. ලෞකික ජීවිතයේ තුලත් පුළුවන් තරම් අපේ ඇති වී තියෙන කෙලෙස් නැති වෙන්න අලුතෙන් කෙලෙස් නොවන ආකාරයට ජීවත් වෙන්න. ඉතින් ලෝකෝත්තර ධර්මතාවය වූ නිර්වාණයට පත් වෙන ආකාරයට ජීවත් වෙන්නට අපි කටයුතු කර ගන්න ඕනේ. කොටින්ම ප්‍රඥාව හැටියට මෙතන පෙන්වන්නේ විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන මේ ස්වභාවයන් අවබෝධ කිරීම. විශේෂයෙන්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කිරීම. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය අවබෝධ කර ගැනීම ප්‍රඥාව. එතකොට මේ බුද්ධ ශාසනය පින්වත්නි ප්‍රඥාව උදෙසාමයි තියෙන්නේ. නිවන් දකින්නේ ප්‍රඥාවෙන්මයි. අනිත්‍ය කියන ස්වභාවය තේරෙන්නේ නැත්නම් එයා ළඟ ප්‍රඥාවක් නැහැ. දුක්ඛ, අනාත්ම, අසුභ ස්වභාවය තේරෙන්නේ නැත්නම් ඒක ප්‍රඥාවක් නෑ. ඒතරම ප්‍රඥාවෙන් යුක්ත වෙන්න කියලා වදාලා. ඒතර කරුණු 6යි ඊළඟට වදාලා නිතර නිතර නන්දිය බුද්ධානුස්සතිය වඩන්න. නිතර නිතරම බුදු ගුණ හිතන්න. නිතර නිතර බුදු ගුණ භාවනා කරන්න කියලා කිව්වා. එතකොට 7යි. මතක තියාගන්න ඕනේ මේවා කරන්න ඕනේ. ඊළඟට වදාලා ධම්මානුස්සතිය. ඒ කියන්නේ ධර්මයේ ස්වාක්ඛාතාදී ගුණයන් නිතර නිතර දකිමින් භාවනා කරන්න කියලා වදාලා. ඊළඟට කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමේ තියෙන ගුණ. දැන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට කල්යාණ මිත්‍රයන් අපේ දොස් කියලා දෙනවා. ඔය දේ වැරදි, මේ දේ වැරදි, ඔය විදිහට හිතන්න එපා, ඔය විදිහට කතා කරන්න එපා, ඔය විදිහට ක්‍රියා කරන්න එපා, ඔය විදිහට ඇඳුම් පැළඳුම් අඳින්න එපා, ඔය විදිහට කෑම බීම ගන්න එපා කියලා මේ හැම දෙෙම නිවන් මඟ කියා දෙනවා. ආන් ඒ වගේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. අකුසලයට යන මඟ කියා දෙමින් ඒ මුදවා ගන්න කුසලයටපත් වෙන්න කල්යාණ මිත්‍ර උපදෙස් දෙනවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන ಗುಣ දකින්න කියලා වදාලා. එතකොට ඒ තමයි 9 වෙනි කාරණාව. ඊළඟට 10 වෙනි කාරණාව තමයි නිතර නිතර දන් දීම ගැන හිතන්න කියලා. ඒ කියන්නේ මේ කියන්නේ ත්‍යාගානුස්සතිය.
දැන් මේ උපාසක කෙනෙකුට කියන්නේ ඉතින් නිතර නිතර අපි S2 පියාගෙන අතීත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දන් දීපු දාන පිළිබඳව අපි හිතන්න ඕන. ඊළඟට අපි මේ ජීවිතේ දීලා තියෙන දාන ගැන හිතන්න ඕන. එහෙම හිතනකොට මොකද වෙන්නේ? ඒ දානේ තුල හිත පහදිලා අපිට තව තවත් දන් දෙන්න හිතෙනවා. දන් දෙන්න හිතෙනවා කියන්නේ ලෝභයේ හිතින් කැඩෙනවා කියන එක. ඉතින් ඒක 10 වෙනි කාරණේ. 11 වෙනි කාරණේ තමයි දෙවියන් පිළිබඳව සිහි කරන්න කියලා කියනවා. කබලින්කාර ආහාර ආදී සතර කබලින්කාර ආහාරයෙන් යැපෙන දෙවිවරු පිරිසක් ඉන්නවා. ඒ තමයි බුමාටු දේවතාවරු ඉඳලා දිව්‍ය ලෝක 6 ඉන්න දෙවිවරු කබලින්කාර ආහාර. එතනින් එහාට ගිය දෙවිවරු එහෙම මනෝභාවය තුල ධ්‍යාන වඩාගෙන ඒ ධ්‍යාන සුවයෙන් තමයි ඉන්නේ. ඒකෙත් උපරිම තලයට හිත දෙවියන් ගැන දේවතානුස්සතිය වඩමින් උඩම තැනට යන්න කියලා වදාලා එතනදී පෙන්වන ආකාරයට අවිහ අතප්ප සුදස්ස අකනිට්ටක කියන. අවිහ අතප්ප සුදස්ස අකනිට්ටක කියන සුද්ධාවාස දෙවියන් දක්වා සිහි කරන්න කියලා වදාලා. එහෙම සිහි කර යනකොට මොකද වෙන්නේ? අපේ හිතේ මේ දැන් කරුණු 11යි. මේ කරුණු 11 වැඩෙනකොට මොකද වෙන්නේ? අපේ හිතේ තියෙන සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාග පටිග කියන මේ සංයෝජන ටික ටික අයින් වෙලා ඒ කෙනාගේ හිත අනාගාමි ඵලය දක්වා ගමන් කරනවා. ඒතකොට මේ නන්දි උපාසකයට මේ අනාගාමි ඵලය දක්වා හිත පිහිටුවා ගන්න ආකාරය පිළිබඳව තමයි වදාලේ. දේවතානුස්සතියෙන් කබලින්කාර ආහාරය අනුභව නොකරන මනෝභාවයක් තුල කටයුතු කරන දෙවියන් මෙනෙහි කරන්න කියලා කියේ. ඒ දෙවියන්ගෙත් උපරිම තැනට යනකොට අර අනාගාමි සුද්ධාවාස. එතකොට මේ විදිහට මේ 11 කාරණ මෙනෙහි කරගෙන යන කෙනා, ඒ විදිහට කටයුතු කරන යන කෙනා මරණින් පස්සේ බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදිලා නැවත මේ ලෝකෙට නොපැමිණෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැති වුණොත් මාර්ගඵලයක් නොලැබුණත් ඒ කෙනා මරණින් පස්සේ දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබනවා, බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඒ කෙනා සුවසේ නිවන් මඟට යොමු වෙන මාර්ගයට පත් වෙනවා. මේ නන්දි සූත්‍රය අංගුත්තර නිකායේ අනුස්සති වර්ගයට අයිති වෙන්නේ. අනුස්සති වර්ගය කියන්නේ මෙනෙහි කිරීම. එතකොට අපිත් මේ කිව්ව කාරණා 11 ජීවිතයට මෙනෙහි කරගෙන අපි ළඟ තියෙන අඩුපහඩු අයින් කරගෙන ඒ කුසල මාර්ගේ පුරාගෙන විශේෂයෙන්ම භාවනාව කරන්නට හිත යොමු කර ගන්න ඕන. භාවනාවෙන් තමයි අපිට මේ ධහම දකින්න තියෙන්නේ. එතකොට භාවනාව පිළිබඳ දන්න කියන ආචාර්යවරු හොයාගෙන ඒ පිළිබඳ උපදෙස් අරගෙන භාවනා කරගෙන මේ හැමදෙනාම මේ භයානක සංසාරයෙන් ඈතර වී උතුම් අග්‍ර නිර්වාණ ධර්මයෙන් සැනසී ගන්නට අදිෂ්ඨාන කර ගන්නට ඕන. අද දවසේ මේ ශ්‍රවණය කරගත්ත උතුම් ධර්ම දේශනාවත් ඒ සඳහාම හේතු වාසනා වේවා. සංසාරයෙන් නිදහස් වෙන උතුම් නුවණ මේ තුලින්ම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරගන්න ගමන් දැන් කල්පනා කරගන්නට ඕන අද දවසේ මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ කඩවත පදිංචි පුෂ්පා පනාගොඩ මහත්මිය, ඒ වගේම තරිඳු ලහිරු පුතණුවන් දියණිය වන ලසන්තිකා සහ මිනිබිරි දරුමුණුබුර ආදී හැම දෙනාම එකතු පහදා වෙලා තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. අරමුණ වශයෙන් පවත් ගන්නවා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ඉංජිනේරු HHP පියරත්න මහතාට පින් දෙන්න, මියගිය දෙමව්පියන්, මියගිය සහෝදර ඥාතිහිත මිත්‍රාදීන්ට පින් දීම, මියගිය පරම්පරානුගත ඥාතීන්ට සහ රණවිරුවන්ට පින්පෙත් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධර්මදේශකයන් වහන්සේට බෞද්ධ මාධ්‍ය ජාලයේ නව සභාපති බොරලන්දේ වජිරඥාන පින්වත් ස්වාමින් වහන්සේට, ඒ වගේම ධර්ම දේශනාවට සහභාගී වූ සියලුම දෙනාට, ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූ සියලු දෙනාට ලෝවාසී සියලු සත්‍යයන්ට පින් දීමත්, බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම අපවත් වදාළ පින්වත් නායක හාමුදුරන්ට පින් දෙන්න, ඒ වගේම සියලුම සත්වයින්ට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිර්වාණයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියන ප්‍රාර්ථනෙන් යුක්තවයි අද දවසේ මේ පින්වතුන්ලා දායකත්වයේ දරන්නට යෙදුනේ. එහෙනම් ඔබ හැම දෙනාගේම මේ මිය පරලෝක ගිය
පින්වතුන්ලා ඇතුළු කොට ඇති හැම දෙනාටත් අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ බොරලා අපේ දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් මියගිය සියලු දෙනාටත් මේ පින් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ ඔබ හැම දෙනාටත් ඒ වගේම වර්තමාන සභාපති බුරලන්දේ වජිරඥාන පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් ලක්වාසී ලෝවාසී සියලු සත්වයන්ටත් ඔබ හැම දෙනාටත් මටත් වැඩම කොට වදාළ පින්වත් මෙහෙණින් වහන්සේලාටත් හැම දෙනාටම මේ පින් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංසෙන් යහපතක්ම වේවා. සාදු සාදු සාදු. සදහවත්නි ඔබ අප කෙරෙහිම සිතින් යුතුව අද දවසේදී සජීවී සූත්‍ර ධර්ම දේශනාව පවත්වන්නට යෙදුන බර්තන් කඩවල තෝරුවැව කදිරාගම ඉසිපතන ආරණ්‍ය සේනාසනයේහි ප්‍රධාන අනුශාසක කම්මට්ටානාචාර්ය පූජනීය කොළඹිස්සේ විමුක්ති රතන ගෞරවනීය ස්වාමින් වහන්සේට උන්වහන්සේ මේ සිදු කරන්නා වූ අති උදාාරතර ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් ඔබ අප වෙනුවෙන් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරගෙන යාමට අවැසි කරන ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනයේ සැරසේවායි අපි සැවම සාතුනාතදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් වූ සජීවී සූත්‍ර ධර්ම දේශනාව ලෝකයක් දම්සිසිලින් නිවා සනහාලන්නට බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විසිරුවා හරින්නට සදැහැති පින්බර දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුනේ කඩවත පදිංචි පුෂ්පා පනාවගුණ මහත්මිය, තරිදු මහතා, ලහිරු මහතා, දේනිය ලසන්තිකා, විනිපිරිය ඇතුළු පෙරේරා පවුලේ සදැහැති පින්වත් පිරිස විසින් සදහැවත්නි මාලාකාරයෙකු බොහෝ මල් රැසකින් බොහෝ මල්දම් ගොතන්නේ යම්සේද එවරදී මෙලව උපන් මිනිසා විසින් බොහෝ කුසල් කළ යුතු බවයි සම්බුද්ධ දේශනාව. ඒ ලෝතුරු සම්බුද්ධ දේශනාව අනුව යමින් අද දවසේදී මේ සදැහැති දායකත්වය ලබා දුන්නේ පින්වතුන්ට ඒ පින්වතුන්ගේ සීල ප්‍රාර්ථනාවන් එලෙසින්ම සඵල වේවා යන ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම සවස 4ට සජීවීව ඔබ වෙත සංනිවේදනය කරන සජීවී සූත්‍ර ධර්ම දේශනාව මේ නිමාවට පත්වෙනවා. සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරිය වෙතට ලබා දෙමින් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.